අයිබෝවන් රටේ ලෝකේ ගොඩක් ප්‍රශ්න තියෙන වෙලාවක මොකක්ද මේ වෙන්නේ කියලා ගොඩක් අය බලනවා ඇති YouTube එක හරහා අංග TV පේන ඇති ලෝගෝ එකක් අංග TV පළමු අංගය තමයි අපි ඔබට මෙහෙම අරගෙන එන්නේ. එතකොට මේ අංග TV පළමු අංගය අපි ඔබට අරගෙන එනකොට අපි කල්පනා කරා මොකද්ද කතා කරන්න කියලා. කොරෝනා තියෙන එක පැත්තකින් තවත් පැත්තකින් ඡන්දය තියෙනවා ලංකාවේ. එතකොට ලෝකේ කොරෝනා අවදානම ගොඩක් දරුණුයි. නමුත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ මේ මිනිස්යන්ගේ මනස සම්බන්ධ වෙන ප්‍රශ්න ගොඩක් තාමත් ලෝකේ විශේෂයෙන් ලංකාවේ ඉතුරුයි. ආසියාතික රටක් ලංකාව අපි ගොඩක් දේවල් හංගගෙන කතා කරනවා සංස්කෘතිය සබ්බත්වය ඉස්සරහට දාලා මුල් තැනට දාලා. නමුත් මෑතකදී තහන ලැබුණා යම් යම් කරුණු කාරණා පිළිබඳව අපි ගත්තොත් ලිංගිකමය වශයෙන් සිදු වුණු අපරාධ දූෂණ අපචාර ගැන. මම කතා කරන්නේ ඒ ගැන නෙමෙයි ඊට වැඩිය වැදගත් වුණු දෙයක් ගැන. මානසික රෝග හඳුනා ගැනීම මගේ අතේ තියෙන පොතක්. මේ පොත ආශ්‍රයෙන් මම අංග TV පළමු අංගය ඔබට අරගෙන එන්නම්. වෛද්‍ය රසික බණ්ඩාර ඉන්නවා මාත් එක්ක එකතු වෙලා ආයිබෝවන් වෛද්‍යතුමනි. හොඳයි. අංග TV අපේ මේ පළමු අංගය අපි කතා කරන්න මේ යොදාගත්ත මානසික රෝග සම්බන්ධව. නමුත් බහුලව මානසික රෝග කියලා කිව්වම අපි එක එක දේවල් දැන හඳුනාගෙන ඇති. එක එක දේවල් අපි අහලා කරලා ඇති. වැදගත් වෙනවා අපේ ලිංගික ක්‍රියාවන් සම්බන්ධව මානසික රෝග අපි හඳුනා ගන්න එක. මම කතා කරනවා අද ඒ සම්බන්ධව මේ වෛද්‍යතුමන් එක්ක. වෛද්‍ය රසික බණ්ඩාර ඉන්නවා මාත් එක්ක. අපි මුලින්ම කතා කරමු සංසර්ග බීතිකාව කියන මාතෘකාව ගැන. මට කියන්න වෛද්‍යතුමනි සංසර්ග බීතිකාව ගැන මේ පොතේ සඳහනක් වෙනවා. හොඳ උග්‍ර සඳහනක් තියෙනවා. මේක පුංචි පෙරවදනක් අපි මුලින්ම අරගමු. මෙහෙමයි සංසර්ග බීතිකාව කියලා කියන එක අද සමාජයේ අපිට අපේ සායනවලට ගොඩක් එන කාන්තා පාර්ශවයේ අතර තියෙන ඊටම වැඩි හරියක් තියෙන රෝගී තත්ත්වයක්. මේක මහා පරිමාණ කියන්නේ ලොකුවට අපිට හිතන්න තියෙන තත්ත්වයක් නෙමෙයි. නමුත් මේක සැඟවුණු මට්ටමේ මෙවැනි තත්ත්වයන් මේ සමාජයේ සැඟවිලා සමහර වෙලාවට අවුරුදු 3 4 5 මේ තත්ත්ව හිර කරගෙන පෞල් ජීවිත තුළ පීඩාවට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපි මේ ග්‍රන්ථය තුලින් සංසර්ග බීතිකාව කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මේකට ප්‍රතිකාර ගන්න පුළුවන්, මේකට උපදේශන ගන්න පුළුවන්, මේකෙන් මේ තත්ත්ව ඉවත් කරගන්න පුළුවන් කියන අභිමතාර්ථය සූචනය කර ගැනීම සඳහා අපි ওই පොතට එකතු කරලා තියෙනවා සංසර්ග බීතිකාව කියන එක. හොඳයි. දැන් මට කියන්න වෛද්‍යතුමනි සංසර්ග බීතිකාව වචනේ අර්ථයෙන්ම තියෙනවා සංසර්ගය සම්බන්ධ යම් කිසි බයක් හිතේ ඇතිවන බයක් ඒ වගේ. දැන් ගෑනු පාර්ශවය ගැන තමයි ඔබතුමන් කතා කරේ. කොහොමද මේක බලපාන්නේ ඒ අදාළ කියලා? ඔව් හරි. සංසර්ග බීතිකාව කියලා කියන්නේ මොකක්ද කියන එක මම මුලින්ම විස්තර කරනවා. සංසර්ග බීතිකාව කියලා කියන්නේ විවාහ වෙච්ච දෙදෙනෙකු අතර අපි ලිංගික එක්වීමට කාන්තාවට ඇතිවෙන බීතිකාව. මේ බීතිකාව හටගන්නේ මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් එයාගේ යටිහිත තුල ඇතිවෙච්ච මොනවා හරි සිද්ධියක් පදනම් කරගෙන හෝ වෙන යම් කරුණක් පදනම් කරගෙන මෙයාට ලිංගිකව තමන්ගේ ස්වාමි පුරුෂයා ලිංගිකව එකතු වෙන අවස්ථාවේදී මෙයාගේ එක්කෝ යෝනි මාර්ග පේශි විමාංශ පේශීන් තද වෙනවා. තදවීමක් ඇති වෙනවා. ඒ තුල ඇයට ලිංගික එකතු වීම දැඩි දුෂ්කර කාර්යයක් වෙනවා. ඊටාම වේදනාකාරී තත්ත්වයක් වෙනවා. ඒ නිසා මෙය ලිංගික කටයුත්තට ඇතිවන ඇගේ හිතේ ඇතිවන දැඩි අකමැත්ත අපි සරලව කියනවා සංසර්ග බීතිකාවට කියලා. මේකට බලපාන හේතු සාධක ගොඩක් තියෙනවා. මේක පාලනය කරගන්න ක්‍රම වේද තියෙනවා. ඒ අතර සංසර්ග බීතිකාව කියලා අපි ඊටාම කෙටියෙන්ම කිව්වොත් ওই ටික තමයි ගන්න. මේක කාන්තාවන්ට ඇතිවන ලිංගිකමය බීතිකා තත්ත්වයක්. හරි හොඳයි. ස්තුතියි. එතකොට දැන් මේක බලාගෙන ඉන්න කාන්තාවෝ ඇති. සමහරක් අය කසාද බඳ පුදුවේ වෙන්නට පුළුවන්. නැත්නම් මේකන දැනුමක් හොයන අය වෙන්නට පුළුවන්. කොහොම හරි වේවා. මෙහෙම කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේක බලාගෙන මොකක්ද එයා මුලින්ම කළ යුත්තේ? බොහොම හොඳයි. සාමාන්‍ය සංසර්ග බීතිකාව මුලින්ම කරන්න ඕන සංසර්ග බීතිකාව හඳුනා ගැනීම. සංසර්ග බීතිකාව හඳුනා ගැනීම තමන්ට අපිට ගොඩක් දුරට අද සිද්ධ වෙන්නේ තමන්ට මොනවා හරි රෝගයක් තියෙනවා නම් ගොඩක් දුරට ඒක රෝගයක් කියලා පිළිගන්න කැමතිත් නැහැ. ඒකට ප්‍රතිකාර ගන්න කැමතිත් නැහැ. මට මතකයි මේ දවස් දැනට සතියකට කලින් එක කාන්තාවක් ආවා. මේ කාන්තාව විවාහ වෙලා ඉන්න ස්වාමි පුරුෂයා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන මේ දෙන්නා ආවේ දරුවෝ නැහැ කියලා.
හැබැයි ඒ කට්ටියට මේක කියා ගන්න ආත්ම ශක්තියකුත් නැහැ. දරුවෝ නැහැ කියලා ආවට පස්සේ අපි මේක පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙයාලට තියෙන පළවෙනි ප්‍රශ්නේ දරුවන් ලැබෙන්න අවශ්‍ය සාමාන්‍යයෙන් ජීවයාගේ ප්‍රගමනය සඳහා ලිංගික කාර්ය අවශ්‍ය වෙනවා. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දරුවන් නැතිකම නෙමේ දරුවෙක් හදාගන්න ලිංගිකව එකතු වීමේ නොහැකියාව. එතකොට අපි මේක පිළිබඳව අධ්‍යයනය කරගෙන ගිහින් බලනකොට මේ දෙන්න විවාහ වෙලා අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5 ගෙවුනත් අදටත් මේ කාන්තාව මේ ස්වයං පුරුෂයත් එක්ක ලිංගික සම්බන්ධයක් ඇති කරගන්න බීතිකාවක් දක්වනවා. මේක තමයි අපි මුලින් කිව්ව ආකාරයේ සංසර්ග බීතිකාව කියලා කියන්නේ. එතකොට මෙවැනි ඔබේ ප්‍රශ්නයට මම දැන් පිළිතුරක් දුන්නොත් මෙවැනි තත්ත්වයක් තියෙනවා නම් හොඳම දේ තමයි මුලින්ම දෙන්නාම සාකච්ඡා මට්ටමින් husband and wife බිරිඳ සහ ස්වාමි පුරුෂයා සාකච්ඡා මට්ටමින් මේ ප්‍රශ්නෙට විසඳුම් හෙවීම. මේ ප්‍රශ්නෙට විසඳුම් හොයනකොට මේකට තියෙන දෙන්නට භාවිතා කරන්න පුළුවන් උපක්‍රම තියෙනවා. ඒ දෙන්නටම භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒ අපි සරලව කිව්වොත් එimhe పూర్ව ලිංගික එක්වීමේ යුගය කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ ලිංගිකව එකතු වෙන්න කලින් යුගය තුල අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධය ඇති කරගෙන ඒ දෙන්න අතර ආදරය බැඳීම මේ සෑම දෙයක්ම විශ්වාසය මේ සියලුම දේවල් තහවුරු කරගෙන ලිංගික කාර්යයට එකතු වෙන්න ගිහිල්ලා එවැනි ක්‍රමවේද තියෙන මේ ක්‍රමවේද ඔස්සේ උත්සාහ කරලා එසේ අසාර්ථකයි නම් හොඳම දේ තමයි පවුලේ වෛද්‍යවරයා නැත්නම් වෛද්‍යවරයෙක් නැත්නම් උපදේශකවරයෙක් හෝ විශේෂඥ මනෝවෛද්‍යවරයෙක්ගේ පිහිට පතන එක. ඒක තමයි හොඳම දේ. කාලේ ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. අවුරුදු 5ක් ගන්න උවමන දෙයක් නෙමෙයි. Tamanට පළවෙනි දවසේ තේරෙනවා නම් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා, දෙවෙනි දවසේ තේරෙනවා නම්, තුන්වෙනි දවසේ තේරෙනවා නම් මේ කාලේ ඔක්කොම යයිනි මාසයක්. එතනින් පස්සේ වෛද්‍යවරයෙක් හම්බෙලා මේ දේ කතා කරගන්න. මොකද හේතුව මේක පෞල් ජීවිතයේ දෙදරා යන්න තරම් ප්‍රමාණවත් සිද්ධියක්. දික්කසාදිය දක්වා ඇති වෙන්න බලපාන ප්‍රබල සිද්ධියක්. අනිත් එක තමයි මේ දැන් අවුරුදු 5ක් වෙනකොට දැන් කාන්තාව ස්වාමියෙක් දැන් සාමාන්‍ය තරුණියක් විවාහ කරගන්නේ බලාපොරොත්තු රාශියක්. එකක් තමයි ලිංගික ආස්වාදයේ ලිංගික තෘප්තිය. තව දෙයක් දරුවන් වඩා ගැනීම. තව දෙයක් තමයි යහපත් පෞල් ජීවිතයක් ගත කිරීම. තව දෙයක් දෙමව්පියන්ට සැලකීම. මේ වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා. මේ කරුණු කාරණා රාශිය ඉටු නොවෙනකොට සමහර විට ඒ පිරිමියා සමහර අවස්ථාවලදී අපිට හම්බෙලා දෙන වෙනත් කාන්තාවන් හොයාගෙන මොකද පිරිමියේ ඒ අවශ්‍යතාවයේ සපුරාලීම සඳහා යන මේක එතකොට පවුලට අමුතු ප්‍රශ්නයක් එකතු වෙනවා. විවාහ ජීවිතයේ දෙදරා යාම විතරක් නෙමෙයි අනෙකුත් ප්‍රශ්න එකතු වෙනවා. මේ ප්‍රශ්න අතර තියෙනවා සමහරක් අවස්ථාවල දැන් මේකට උත්තර බඳින්න බැරි වෙනකොට මේ තරුණයා කරන්නේ තරුණියගේ දෙමව්පියන්ට කියනවා මේවා සහෝදර සහෝදරියන්ට කියනවා යාළුවෝ අහපුවාට පස්සේ කියනවා මෙන්න මෙහෙමයි කියලා. ඒක තුලින් තරුණියට සමාජයට මුහුණ දීමේ තත්ත්වයක් හීන කරනවා. ඒ නිසා හොඳ දේ Tamanට මේ වගේ දෙයක් තියෙනවා නම් වෛද්‍යවරු ඉන්නේ, උපදේශකවරු ඉන්නේ, විශේෂඥ මනෝවෛද්‍යවරු ඉන්නේ මේ කාර්යය සඳහා. ඒකින්ද ඉතා පැහැදිලි ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් මේ සම්බන්ධව හොඳම දේ ඔබට වඩා ඒ පිළිබඳ අවබෝධයක් තියෙන විශේෂඥයෙකු එක්ක කතා කරලා මේකට අවශ්‍ය පියවර ගන්න පුළුවන්. හරි සරල ප්‍රතිකාර තියෙන්නේ. සරල ප්‍රතිකාරයක් තමයි තියෙන්නේ. දැන් ඉතින් මේ ડોක්ටර් කිව්වා වගේ නියපොත්තෙන් කඩා ගන්න තියෙන දෙයක් අපි පොරවක් දක්වා ගෙනියන්න උවමනා නැහැ. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නයක් Tamanට දැනෙනවා නම් අවංක වෙලා අපි මේකට විසඳුමක් හොයාගත්තොත් ඉතින් පෞල් ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්. කලින් කිව්වා වගේ නැත්තම් වෙන පහසක් හොයාගෙන යනවා. භාර්යාව හෝ වේවා නැත්තම් ස්වාමි පුරුෂයා හෝ වේවා. මේවා නොවන්නට වග බලා ගන්න පුළුවන් ලංකාවේ උද්දවියට අපිට. ඒත් එක්කම මේ මට මතක් වුණා ඔබතුමන් කතා කරද්දී එක්තරා කාලයකදී මීට අවුරුදු 2කට වගේ කාලයකදී මම යම් කිසි වැඩ කටයුතු සම්බන්ධව කටයුතු කරද්දී මට දැනගන්න ලැබුණා ලංකාවේ දික්කසාද ප්‍රතිශතය ගැන. 53%ක් ලංකාවේ සාමාන්‍ය දික්කසාද ප්‍රතිශතය තියෙනවා. ඒකිනුත් පළවෙනි අවුරුද්ද ඇතුළත දික්කසාද වෙන ප්‍රතිශතය 45%කටත් අධිකයි. අනිවාර්යෙන් මම හිතනවා මෙන්න මේ සම්බන්ධ කරුණු කාරණා ඒකට ගෑවිලා ඇති කියලා. මොකද හිතන්නේ? බොහෝ දුරට මෙවැනි කරුණු කාරණා බලපාන. නමුත් දික්කසාදයකදී ඒත් එතනදිත් හංගනවා. මේ සිද්ධි හංගලත් අපි ඒ දෙදෙනා සුදුසු නෑ කියන තැනට එන සමහර අවස්ථාවලදී අවුරුදු 5-6 විවාහ මේ ආදර සම්බන්ධතා පවත්වලා විවාහ වෙන අය. අන්තිමේටම විවාහ වෙලා පුංචි කාලයකදී මෙන්න මේක දෙදරා යනවා. මේ දෙදරා යන්න බලපාන්නේ මේ වගේ අතිශයින් පෞද්ගලික ප්‍රශ්න. නමුත් මේවට විසඳුම් තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සොයා නොගැනීම. අනිත් එක තමයි මම තව පුංචි කරුණක් මම මෙතන ඉස්මතු කරන්න. සාමාන්‍යයෙන් තමන්ගේ බිරිඳට
සංසර්ග බීතිකාව තියෙනවා කියලා කිව්වොත් මේක මහා පුදුම වෙලා මහා ලොකු මේ බේරගන්න බැරි රෝගී තත්ත්වයක් නෙමෙයි. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් තමන්ගේ බිරිඳට සැමියාට තියෙනවා සුවිශේෂ වගකීම් රාශියක්. ඒ වගකීම් අතර ගොඩක් දුරට දැන් ওই ලිංගික බීතිකාව තියෙන කාන්තාව අපිත් එක්ක කතා කරනකොට එනවා මෙන්න මේ කරුණු වලින් ආරක්ෂා වුණොත් විශේෂයෙන් මේක පෞද්ගලික ප්‍රශ්නයක්. පළවෙනි එක තමයි මේ ස්වාමි පුරුෂයා මේ තමන්ගේ බිරිඳගේ තියෙන මේ ලක්ෂණේ ගම පුරහා, ගෙවල් පුරහා, යාළුවෝ පුරහාට නොකියා මේක පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් මේකට විසඳුම් සොයන්න ඕන. අනිත් එක තමයි ගොඩක් දුරට දකින්න විදිය තමයි මේ ලිංගිකව එකතු වෙන්න උත්සාහ කරනකොට ඒක අසාර්ථක වෙනකොට මේ ගොඩක් පිරිමි කට්ටිය කරන්නේ එක්ක බිරිඳට පහර දෙනවා. එහෙම නැත්නම් බය ගන්නනවා. අදත් බැරි වුණොත් එහෙම ඔබ මම ගිහින් දානවා ආපහු ගෙදරට. තර්ජනය කරනවා. මේ තර්ජන තුලින් තවදුරටත් බිරිඳගේ යටිහිත තුල ඇති වෙන්නේ ස්වාමියා පිළිබඳ විශ්වාසයක් නොවේ. තවදුරටත් අර ඈ උත්සාහ කරනවා ආදරයෙන් බැඳීමකින් මේ ස්වාමියාට මේ දේ ලබා දෙන්න. නමුත් තවදුරටත් මේක මානසිකත්වයේ බිඳිනවා අර තර්ජන හමුවේ. එතකොට එතන ඇති වෙන්නේ ආදරයක් නෙමෙයි. මම මුලින් කිව්ව ආකාරයෙන් పూర్ව ලිංගික එක්වීමේ යුගය ඊටාම සාර්ථකව සිදු වුණොත් ලිංගික සම්බන්ධතාවයක් හොඳින් පවත්වන්න පුළුවන්. මේකට මේ වගේ කිව්ව අදත් බැරි වුණොත් එහෙම මම ඔබ ගිහින් දානවා ගෙදර කිව්වොත්. හරිද? මේ කාන්තාවක තුල පිරිමියා තිබි ප්‍රසාදය හිමින් පල්ලෙහාට වැටෙනවා. එතකොට තව දුරටත් ඒක වෙන්නේ. අනිත් එක තමයි විශ්වාසය දිනා ගැනීම. විශ්වාසය දිනා ගන්න මෙයා තමයි මගේ ජීවිතේ, මෙයා තමයි මම ආරක්ෂා කරන්නේ. මේ ආකාරයෙන් මේ විශ්වාසය දිනා ගැනීම හැකියාව මේ ස්වයං පුරුෂයාට තියෙන්න ඕන. එතකොට කාන්තාව බය කරන්නේ නැතුව සමහර පිරිමින්ගේ අර ලිංගිකව එක්වීමට පෙර අවදියේ ඇති කරන සමහර බීතිකා තත්ත්වයන් පිරිමින් විසින් යම් ආකාර විකෘති හැසිරීම් පදනම් කරගෙන කාන්තාව තුළ ඇති වෙන බීතිකාවක්. මේ බීතිකාව බලපානව කාන්තාවට අර තව තත්ත්වෙන් තව දුරටත් පල්ලෙහාට වැටෙන්න. හොඳද? ඒ කියන්නේ මම ආයතනයක් මේක විස්තර කරොත් එimhe ලිංගිකව එකතු වෙන්න කලින් පිරිමියා සමහරක් වෙලාවට දක්වන සමහර නොගැලපෙන හැසිරීම් මම මේ කියන වචනේ තුල නොකියන වචන රාශියක් තියෙනවා. පිරිමියා හැසිරෙන මේ නොගැලපෙන හැසිරීම් පදනම් කරන කාන්තාවට තවදුරටත් බීතිකාවක් ඇති වෙනවා. මට පුංචි වෙලාවක් දෙන්න. නොගැලපෙන හැසිරීම් කියලා කිව්වා ලිංගික එක්වීමට කලින් නේ. ඔබතුමා සඳහන් කළා මුලින් මේ යෝනි මාර්ගයේ මාංශ පේශි තදවීම කියලා. සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් දන්න විදිහට పూర్ව ලිංගික හැසිරීම් මේ සංසර්ගයට කලින් සිද්ධ වෙනවා. එතකොට පළමු එක්වීම නම් මේ ගෑනු කෙනෙක්ගේ දැන් සමහරක් විට ගෙදර ඉන්න කෙනෙක්ගේ ප්‍රශ්නේ මේක වෙන්න පුළුවන්. වෛද්‍යතුමන් කියනවා වගේ තමන්ගේ ස්වාමි පුරුෂයා අසාමාන්‍ය ලිංගික හැසිරීමක් සිදු කරනවා නම් එතනින් බීතියක් ඇති වෙලා ඒක මනසට බලපෑම අන්න ඒ කටයුත්ත හරහා මේ යෝනි මාර්ගයේ තදවීම සිද්ධ වන්නට පුළුවන්. එතකොට කිසිසේත්ම සංසර්ගික ක්‍රියාවලියක් සිදු වෙන්නට බෑ. ඒකද අදහස් කරන්නේ? ඒක තමයි අදහස. එහෙනම් මොකද්ද මේ සාමාන්‍යයෙන් දැන් මේ ගෙදර ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් කටයුතු? සමහරක් අය ඉන්නවා මෙහෙම. එළියට බහින්න බයයි, අසල්වාසීව බලාගෙන ඉන්නවා කොහෙද යන්නේ කියලා. පාරේදී හදිස්සියවත් මේ වගේ වෛද්‍ය සායනයකට එනවා ඇතුළු වෙනවා දැක්කොතින් අන්න ප්‍රශ්නයක්. ඇයි මෙයා මේකට යන්නේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ දින ඇතුළේ ප්‍රශ්නයක්ද? එතකොට ගමේ කතා වෙනවා මේ අලුත් බැඳපු ජෝඩුව ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉතින් සමහරක් අය තාමත් මම කියන ලංකාවේ තුල තාමත් මේ ආකල්ප මේ ප්‍රශ්නින්ද සමහරක් අය ගෙදරට වෙලා උත්තර හොයනවා. ඔන්න හොඳ උත්තරයක් ඊළඟට වෛද්‍යතුමන් ඔබට සපේනවා. මොකද්ද වෛද්‍යතුමනි අඩුම ගානේ විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබා ගන්න බැරි නම් එළියට බහැලා මේක කියන්න බැරි නම් ආත්ම විශ්වාසයක් නැත්තම් මේ අංග ටීවී ඔස්සේ අරගෙන ඉන්න මේ පළමු එපිසෝඩ් එක හරහා හරි ඔබතුමන්ට කියන්න තියෙන්නේ. ඒ වගේ දෙයක් තමන්ගේ ස්වාමි පුරුෂයා කරනවා නම් ලිංගික හැසිරීමට කලින් තාමත් ඒක නිසියාකාරව කරගන්න ලැබුණේ නැත්තම් මොකද්ද මේකට දෙන්න තියෙන විසඳුම? සාමාන්‍යයෙන් මේක බලාගෙන ඉන්න කෙනෙකුට ඉගෙනගෙන මේක පොඩ්ඩක් හරි ගස්ස ගන්න යම්කිසි මට්ටමකට එන්න මොකද්ද ඔබතුමන්ගේ අදහස? පළවෙනි දේ තමයි අපි මිනිස්සු හැටියට ශාරීරිකව හා මානසිකව රෝග වෙන්න පුළුවන්. රෝගී වෙන්න පුළුවන්. ලංකාවේ තමයි මේ විදිහට මේක මේ වෙන් කරලා මේ මානසික රෝග වෙන් කරලා වෙනම මේක මේ අමුතු බීතිකාවක් හදලා සමාජයේ යම්කිසි පිළිගැනීමේ ක්‍රමවේදය තුල අඩු අව탁සේරුවක මෙහෙම වෙන්නේ නැහැ. මේක මේ එකම බස් එක වගේ ඉස්සරහා දොරයි පිටිපස්සේ දොරයි වගේ ප්‍රශ්නයක්. මේක වෙන් කරන්න බෑ. ශාරීරික මානසික කියලා කියන්නේ හරි සරලයි. රෝගීන්ට මේ සාමාන්‍ය මිනිසුන්ට ඇති වෙන තත්ත්ව දෙකක්. මේක කාටත් වෙන්න පුළුවන්. අපේ ලෝක ජනගහනය ගත්තොත් 4න් 1කට මොනවා හරි මානසික ආබාධ. එතකොට මම සරලව අහනවා වෛද්‍යවරු ඇයි ඉන්නේ?
උපදේශකවරු ඇයි ඉන්නේ? විශේෂඥ වෛද්‍යවරු ඇයි ඉන්නේ? මනෝ වෛද්‍යවරු ඇයි ඉන්නේ? මෙහෙම තත්වයක් ඇති වෙන්න පුළුවන් නිසා තමයි මේ වගේ ශාස්ත්‍ර ඔක්කොම හදලා තියෙන්නේ. එතකොට මේකට පළවෙනි එක තමයි අපි මම මුලිනුත් කිව්ව ආකාරයෙන් අපි තේරුම් ගන්නවා මේ වගේ ප්‍රශ්නයක් අපිට තියෙනවා. මේ ප්‍රශ්නේ දිග්ගස්සගෙන ගිහිලා පෞල් ජීවිතය අවුල් කර ගැනීමට වඩා හොඳම දේ මේක පෞද්ගලිකව කතා කරලා ප්‍රතිකාර ගන්න. අනිත් එක ලංකාවේ තියෙන සෑම වෛද්‍ය සායනයකට මේ හැම කෙනෙකුටම විනයක් තියෙනවා. විනයක් තියෙනවා. අනිත් එක කිසිම ආකාරයකින් ලැජ්ජාවක් බියක් ඇති කරගන්න උවමනා නැහැ. මේක හරි සරල දෙයක්. අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි ගිහින් කතා කරන අපි ලැජ්ජා වෙන්න ඕන කාරණා ඔයිට වැඩිය තියෙනවා. ඔයිට වැඩිය තියෙනවා ලැජ්ජ වෙන්න ඕන. මේ සිද්ධිය පදනම් කරගෙන තමන්ගේ ස්වාමියා අල්ලපු ගෙදර ගෑනු කෙනත් එක්ක සම්බන්ධයක් ඇති කරොත් ඒකට ලැජ්ජ වෙන්න ඕන. එතකොට මේ தත්ත්වෙට පවුල ඇද දාන්න නැතුව ඒ සඳහාම තියෙන ස්ථානයකට ගිහිල්ලා ඒ වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා මේකට පිට පතන්න පුළුවන්. මේකට පිට පතන්නේ තමන්ගේ තුලින් ඒක හදාගන්න බැරි නම් ඇත්තටම මේකට වෛද්‍යවරුත් අවශ්‍ය නැහැ. දෙන්න එකතු වුණොත් මේකට විසඳුම් හදන්න පුළුවන්. දෙන්න එකතු වෙලා මේක කතා කරගත්තොත් මෙහෙම කරමු මෙන්න මේ වගේ තත්ත්වයක් කියලා කතා කරගත්තොත් මේක හරි සරලයි. මේක මේ කාන්තාවගේ යටිහිත තුල ඇති වෙලා තියෙන බීතිකාවක්. මේක අයින් කරගන්න හරි සරලයි දෙන්න. ආදරයේ මත පිරිමියාගේ ආදරයේ විශ්වාසයේ බැඳීම මත ඊටමත් පහසුවෙන් පිරිමියාට කාන්තාවට ලම් වෙන්න පුළුවන්. ඒකට කාන්තාව ඉඩ දෙනවා. හැබැයි යටිහිතේ ඇති වුණොත් මොනවා හරි සිද්ධියක් ඒක බලපානවා කාන්තාවට මේ පිරිමියත් එක්ක ලිංගිකව එකතු වීමට. හොඳයි. එහෙනම් මේ සාමාන්‍ය ගඟකට බහින්න කලින් පීනන දන්නේ නැතුව බැස්සොතින් ඒකේ අනුතරක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි හොඳට පීනන්න ඉගෙනගෙන ඔබ බහිනවා නම් වැවකට ගඟකට ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් එතනින් බේරෙන්න. එහෙනම් මෙන්න මේක බලාගෙන ඉන්න අයට හොඳ උත්තර ලැබුණා. මම හිතනවා වෛද්‍යතුමන්ගෙන් ආයිමත් අහන්න යම්කිසි ක්‍රියාකාරකම් ගැන සඳහනක් කළා මුලින් පොඩි කාලේ සිද්ධ වෙච්ච දේවල් එක දේවල්. දැන් මේ පොතේ තියෙනවා ඉස්කෝලේ කාලේදී යාළුවෝ කතා කරනකොට ලිංගික එක්වීම ගැන සාමාන්‍යයෙන් එහෙම වුණාට පස්සේ මැරෙන්න උනත් පුළුවන් කියලා මෙන්න මේකේ තියෙනවා. කියලා ඔබතුමන් මේ ලස්සන උදාහරණයක් මේකේ පෙන්නලා තියෙනවා. ඒ වගේ දේවල් ගැන මොකද හිතන්නේ? දැන් අපි පුංචි කාලේදී අම්මලා තාත්තලා තමන්ගේ දුවල රැකගන්න, තමන්ගේ දරුවෝ රැකගන්න යම් දේවල් කියන අපි පුංචි කාලේ බත් කටක් කවන්නේ දරුවෙකුට කෑවේ නැත්තම් එක්ක ගෝනි බිල්ල එන ඔය වගේ කතා ටිකක් කියන්නේ මේක ඇත්තටම අම්මලාගේ අරමුණ දරුවෝ ආරක්ෂා කිරීම. ඒ වගේම ගොඩක් අම්මලා තමන්ගේ දුවල ආරක්ෂා කරගන්න ග්‍රාමීය පරිසරවල වලදී අපිට හම්බෙලා තියෙන අම්මලා යම්කිසි ආකාරයකින් ඔය වගේ සිද්ධි කියන ඒ කියන්නේ ලිංගිකව පුංචි ළමයි ආරක්ෂා කරන ලිංගිකව හිටියොත් මෙහෙම වෙනවා. කවුරු හරි පුතේ මෙහෙම අත ගන්නවා නම් මෙහෙම අල්ලනවා නම් මෙහෙම කරන්න මේක හොඳ නෑ. මේකේ පව් සිද්ධ වෙනවා. ඔය වගේ සිද්ධි කියනවනේ මේ සිද්ධි පුංචි කාලේ දැන් ඔබ බලන්න ඔබට පොඩි කාලේ ඒ වගේ කියපු මොනවා හරි සිද්ධියක් අද යටිහිතේ කාවැදිලා නැද්ද කියලා. අද සමහරක් කට්ටිය කරුවලට බයයි. ඇයි බය? පොඩි කාලේ අම්මලා බය කරලා කරුවලේ යනකොට මෙහෙම වෙනවා. අපි බය කරලා තියෙනවා. ඒ බය කරනු සිද්ධි කලාතුරකින් අඩු පෞරුෂයක් තියෙන අය තවදුරටත් ඒවා විශ්වාස කරනවා. එතකොට මේ කාන්තාවට ඔය පොතේ සිද්ධියත් එක්ක කිව්වොත් එහෙම මෙයාට යාළුවෙක් කියලා තියෙනවා ලිංගිකව එකතු වෙනකොට සමහර වෙලාවට මැරෙන්න උනා පුළුවන් කියලා. මේ ළමයාට මේක හිතේ වැදුනා. හිතේ වැදිච්ච නිසා මෙයා ගිහින් අම්මාගෙන් ඇහුවා. අම්මත් කිව්වා ඔව් පුතේ එහෙම වෙන්න පුළුවන් කියලා. එතකොට මෙයාට අම්මයි යාළුවෝයි කියලා කියන්නේ ගුරුවරුයි කියලා කියන්නේ එතනින් එහා අය ඒ ප්‍රාථමික ද්විතීක සමාජ නියෝජන ඉදා වැදගත් අවයව වැදගත් චරිත කිහිපයක්. ඉතින් ඒක හිතුණා ඒ සිද්ධිය පදනම් කරගෙන පසු කාලීනව මේ ළමයාට මේ වගේ තත්ත්වයක් ඇතිවෙන. ඕක විතරක් නෙමෙයි සමහරක් අයට ලිංගික බීතිකාව ඇති වෙන්න බලපාන සාධක තමයි නිසි සමාජ නියෝජනයක් නැවැති වීම. ලිංගික ජීවිතය පිළිබඳව ලිංගික හැසිරීම පිළිබඳව ලිංගික අධ්‍යාපනය පිළිබඳව අපේ රටේ තියෙන අඩු දැනුම ඔය වගේ කරුණු කාරණා. එතකොට තව දෙයක් දෙනවා මේ දැන් ඒ විවාහ වෙන පුජ්‍යලයා විවාහ වෙන තරුණයා පිළිබඳව විශ්වාසයක් නැහැ. එයාට යම්කිසි සැකයක් තියෙනවා. මෙයා මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන්. මෙයා මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන්. සමහර මෙහෙම වෙන්නේ ගොඩක් දුරට යෝජනා කරන විවාහ යෝජිත විවාහවල ඒ ස්වාමි පුරුෂයා පිළිබඳව නැත්නම් ඒ තරුණයා පිළිබඳව මේ යුවතියට විශ්වාසයක් නැහැ. හැබැයි මේක ඉදිරිපත් කරන්නත් බෑ. දැන් බැඳලා තියෙන්නේ. ඒ නිසා තව දුරටත් මෙයා කල්පනා කරන මෙහෙම කෙනෙක්ද මෙහෙම කෙනෙක්ද නැත්තම් පොලිසියෙන් හොයන කෙනෙක්ද ඔය වගේ. එතකොට මෙයාට හිතෙනවා මම දැන් මෙහෙම ඉඳලා වුණොත් එහෙම මේ මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් මෙයාත් එක්ක ලිංගික හිටියොත්. තව දුරටත් අධ්‍යයනය කරන යුගයක් වෙන්නත් පුළුවන්. එහෙම සිද්ධිත් වෙනවා.
හොඳද? ඒ වගේ සිද්ධිත් වෙනවා. මම අර කිව්වා වගේ අතීතයේ බලපාන සිදුවීමුත් වෙනවා. තව දෙයක් එනවා. සමහර තරුණයෝ ඉන්නවා මෙහෙම කියනවා. අර පාරිශුද්ධත්වය කියලා සංකල්පයක් අපේ මේ තියෙනවනේ ආසියාතික රටවල් වල පිරිසුදු බව කියලා. සමහර කාන්තාව කියන මේ පිරිමි කියනවා මේ හැබැයි සුගන්ධි මම විවාහ වෙලා මට ඒ වගේ සිද්ධියක් වුණොත් එහෙම ඔයා වෙන කෙනෙක් එක්ක ඉඳලා තියෙනවා කියලා මට වුණොත් එහෙම මම ඔයාව ගෙදර ගිහින් දානවා. එහෙම නැත්තම් මරනවා. ওই වගේ තර්ජන කරනවා සමහර කට්ටිය. මම බලාපොරොත්තු වෙන්නේ මේ විදියට කෙනෙක් ඒක නැති වුණොත් මම මෙහෙම කරනවා. එතකොට පොඩි හරි සිද්ධියක් වෙලා තියෙනවා නම් මොනවා හරි ගැටලුවක් වෙලා තියෙනවා නම් මේ කාන්තාව අරයක් එක්ක ලිංගික වින්ද එකතු වෙන්නේ නැහැ. හැබැයි ඒක අපිට සංසර්ග බීතිකාව කියන මට්ටමින් හඳුනා ගන්න පුළුවන් වුණාට ඒකේ ඉතිහාසය ගමන් කරනවා අර වගේ සිද්ධි කරා. තව දෙයක් තියෙනවා. ඊටාම වැදගත් සිද්ධිය පුංචි කාලේදී යම්කිසි අතවර කරදර වලට මුහුණ පාපු ගෑනු ළමයි ඒකේ ඇතිවෙච්ච බීතිකාව පදනම් කරගෙන වැඩි වියටපත් වෙලා ලොකු ඒ කියන්නේ විවාහ ජීවිතය දක්වා එනකොට පිරිමි පිළිබඳව ඇති දැඩි අප්‍රසාදය සහ පිළිකුල පිරිමි පිළිබඳව විතරක් නෙමෙයි ලිංගික එක්වීම පිළිබඳව ඇති අප්‍රසාදයේ පිළිකුල පදනම් කරගෙන ඇයගේ යටිහිතේ ඇතිවෙන්න පුළුවන් මේ වගේ බීතිකා තත්ත්වයක්. මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා. මේවට තියෙනවා ජීව විද්‍යාත්මක විසඳුම් තියෙනවා, මනෝ විද්‍යාත්මක විසඳුම් තියෙනවා, සමාජ විද්‍යාත්මක විසඳුම් තියෙනවා. මේවා හරි සරලයි. හැබැයි රටක ජනතාවක් හැටියට අපි දැන් මේවා පිළිබඳව අවබෝධයෙන් ඉන්න මේ මාතෘකා කතා කරන්න බැරි මාතෘකා නෙමෙයි. මේවා මේ සමාජයේ දැනුවත් සිටිය යුතු මාතෘකා මගේ දැනුමේ හැටියට. ස්තුතියි වෛද්‍ය රසික බණ්ඩාර මහතාට. ගොඩක් වැදගත් කරුණු කාරණා අපි බෙදා හදා ගත්තා. ඊළඟ අංගෙන් ආයමත් අපි හම්බෙමු අංග TV ඔස්සේ. නමුත් ඊට මත්තෙන් මම පොඩි ඉඟියක් දෙන්නම්. තවත් මෙන්න මේ පොතේ සම්බන්ධ කරුණු කාරණා ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෛද්‍යතුමන්ගෙන් මම අහනවා ඊළඟ අංගයේදී ලංකාවේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ එතුමන්ගේ අදහස. අපි මෙව්වත් කතා කරමු ටිකෙන් ටික. අංග TV පළවෙනි අංගයටයි ඔබ අද මෙලෙසින් එක්ුණේ. ගොඩක් ස්තුතියි අපි ඔන්න අරබපු ඔයගොල්ලෝ හැමෝටම. අමතක නොකර YouTube channel එක subscribe කරන්න, bell button එකත් click කරන්න අමතක කරන්න එපා. අපි notification එක ඔබට ඉක්මනටම එතකොට බලා ගන්න පුළුවන් වේවි. අපි මුණ ගැහෙමු තවත් මේ වගේ ගොඩක් වැදගත් වෙච්ච මාතෘකා සම්බන්ධව කතා කරන තවත් අංගයක් එක්ක අංග TV ඔස්සේ. ස්තුතියි ඔබතුමාට. ආයුබෝවන්.